පිටුවංග 19 ප්‍රශ්නාංක 6 ආවස්තික පිරිවැය සංකල්පය පැහැදිලි කොට ආවස්තික පිරිවැය හිගකම් ප්‍රශ්නයට සම්බන්ධ වන්නේ කෙසේදයි දක්වන්න. පුතේ කියනවා මෙන්න මෙහෙම. මේ විකල්ප ප්‍රයෝජන සහිත හිග සම්පා මෙන්න හිග සම්පතගම් ඉඩම් අක්කර එකක් මෙන්න විකල්ප ප්‍රයෝජන මොනවද? තේ වගාව, රබර් වගාව, කුරුඳු වගාව, පොල් වගාව. ඔන්න තියෙන විකල්ප ටික. මෙන්න හිග සම්පත, මෙන්න විකල්ප ප්‍රයෝජන. හිග සම්පත, විකල්ප ප්‍රයෝජන. දැන් මේ හිග සම්පතෙන් ඔන්න තියෙන විකල්ප ප්‍රයෝජන. හැබැයි ප්‍රශ්නේ මොකද්ද? මේ ඔක්කොම දේවල් කිරීමේ හැකියාවක් නැහැ. සියලු විකල්ප අවස්ථා තෝරන්න හැකියාවක් නැහැ. හිතන්න මේ පෙළගස්සලා තියෙන්නේ වැදගත්කමේ පිළිවෙලට. ප්‍රයොරිටි ඕඩර් එක. මේ පෙළගස්සලා තියෙන්නේ කොහොමද පුතේ? වැදගත්කමේ පිළිවෙලට. වැදගත්කමේ පිළිවෙලට පෙළ ගැස්සුවා නම් මේ උඩව තියෙන්නේ මොකක්ද? මේ උඩව තියෙන්නේ හොඳම අවස්ථාව. අන්න ඒක අපි තෝරාගන්න. තෝරාගෙන ඒක තෝරාගත්තම පුතේ කැප කරන්න වෙන අතහරින්න වෙන ඊළඟ හොඳම අවස්ථාවට කියනවා පුතේ නමක් මොකද කියන්නේ? ආවස්තික පිරිවැය. මොකද කියන්නේ? ආවස්තික පිරිවැය. ආවස්තික පිරිවැය. එහෙනම් කොහොමද එන්නේ පුතේ? විකල්ප ප්‍රයෝජන සහිත හිග සම්පතකින් නිෂ්පාදන පාරිභෝජන කටයුත්ත තෝරාගත් විට කැපකිරීමට සිදුවන ඊළඟ හොඳම මොකද වචනේ පුතේ? ඊළඟ හොඳම විකල්ප අවස්ථාවේ වටිනාකම ආවස්තික පිරිවැය. කොහොමද කියන්නේ පුතේ? මෙන්න මෙහෙම. විකල්ප ප්‍රයෝජන සහිත හිග සම්පතක් තුලින් නිෂ්පාදන පාරිභෝජන කටයුත්තක් තෝරාගත් විට කැපකිරීමට සිදුවන ඊළඟ හොඳම විකල්ප අවස්ථාවේ වටිනාකම ආවස්තික පිරිවැය. හරිද? රයිට් අපි ලියමු තියෙන නිර්වචනේ. කඩේර මතට එමු. විකල්ප ප්‍රයෝජන සහිත විකල්ප ප්‍රයෝජන සහිත විකල්ප ප්‍රයෝජන සහිත විකල්ප ප්‍රයෝජන සහිත හිග සම්පත් තුලින් විකල්ප ප්‍රයෝජන සහිත හිග සම්පත් තුලින් නිෂ්පාදන හෝ පාරිභෝජන කටයුත්තක් තෝරාගත් විට
නිෂ්පාදන හෝ පාරිභෝජන කටයුත්තක් තෝරාගත් විට කැපකිරීමට සිදුවන ඊළඟ හොඳම විකල්ප අවස්ථාවේ වටිනාකම ඊළඟ හොඳම විකල්ප අවස්ථාවේ වටිනාකම ආවස්තික පිරිවැයයි. right. ආවස්තික පිරිවැය. එහෙනම් මෙන්න මෙහෙම කියනවා. කොහොමද කියන්නේ? ආයෙ බලන්න පොඩ්ඩක්. විකල්ප ප්‍රයෝජන සහිත හිග සම්පත් තුලින් මේ විකල්ප සහිත හිග සම්පත් තුලින් නිෂ්පාදන පාරිභෝජන කටයුත්තක් තෝරාගත් විට කැපකිරීමට සිදුවන ඊළඟ හොඳම අවස්ථාවේ වටිනාකම ආවස්තික පිරිවැය. මෙන්න බලන්න ටිකක්. ඊළඟ හොඳම අවස්ථාවේ වටිනාකම ආවස්තික පිරිවැය. පුතේ මේ බලන්න. අපිට මේ වගේ තෝරා ගැනීම කරන්න වෙනවා පුතේ නිෂ්පාදන කටයුතු වලදී. අපිට මේ වගේ තෝරා ගැනීම කරන්න වෙනවා පුතේ මොන කටයුතු වලදීද? නිෂ්පාදන කටයුතු වලදී. තෝරගන්න. ඒ වගේම පුතේ අපිට පාරිභෝජන කටයුතු වලදී තෝරගන්න. හිතන්න ඔන්න පුතා ගාව තියෙන රුපියල් 5000ක් කියලා. මොනවද දැන් තියෙන විකල්ප? සපත්තු දෙකක් ගන්න පුළුවන්. ඇඳුමක් ගන්න පුළුවන්. ඔරලෝසුවක් ගන්න පුළුවන්. සපත්යක් ගන්න පුළුවන්, ඇඳුමක් ගන්න පුළුවන්, ඔරලෝසුවක් ගන්න පුළුවන්. මොනවද ඔය විකල්ප? දැන් පුතේ ඔය ඔක්කොම විකල්ප තෝරන්න බැරුවා. මේ අතරින් එකක් තෝරගන්න. තෝරාගෙන අතාරින ඊළඟ හොඳම අවස්ථාවට කියනවා පුතේ නමක් මොකක්ද? ආවස්තික පිරිවැය. එහෙනම් හොඳට මතක තියාගන්න පුතේ නිෂ්පාදන කටයුතු වලදී තෝරන්න වෙනවා. ඒ වගේම පාරිභෝජන කටයුතු වලදී තෝරන්න වෙනවා. පැහැදිලිද? නිෂ්පාදන කටයුතු වලදී තෝරන්න වෙනවා. පාරිභෝජන කටයුතු වලදී තෝරන්න සිද්ධ වෙනවා. පැහැදිලිද? නිෂ්පාදන කටයුතු වලදී තෝරන්න වෙනවා. පාරිභෝජන කටයුතු වලදී තෝරන්න වෙනවා. විකල්ප. අතාරින ඊළඟට තමයි කියන්නේ මොකක්ද? ආවස්තික පිරිවැය. එහෙනම් ඕනම දෙයක පුතේ අතාරින ඊළඟ හොඳම එක තමයි ආවස්තික පිරිවැය. මුද්‍රිත අකුරෙන් තියෙනවා පුතේ විස්තර ටික බලමු. නැතහොත් කිසියම් භාණ්ඩයක් හෝ සේවාවක් නිෂ්පාදනය කිරීමේදී හෝ පාරිභෝජනය කිරීමේදී ඒ සඳහා කැප කරනු ලබන සම්පත් යෙදවිය හැකි ඊළඟ හොඳම විකල්පේ වටිනාකම.
highlight කරන්න තේ. ඊළඟ හොඳම විකල්පයේ වටිනාකම. highlight කරන්න තේ. ඊළඟ හොඳම විකල්පයේ වටිනාකම. highlight කරන්න. ඊළඟ හොඳම විකල්පයේ වටිනාකම කියන එක highlight කරන්න. ඊළඟ හොඳම විකල්පයේ වටිනාකම කියන එක highlight කරන්න. right? Okay. Yeah. දැන් පුතේ මම මේ ආවස්තික පිරිවැය සංකල්පයේ ලක්ෂණ ටික පැහැදිලි කරන්නයි යන්නේ. මොකද මම කියන්නේ යන්නේ පුතේ? ආවස්තික පිරිවැය සංකල්පයේ ලක්ෂණ ටික. හරිද? right. මම ඒක පුතේ වෙනම ප්‍රශ්නයක් විදියට ගන්නයි කල්පනා කරේ. මෙතනට වඩා ආවස්තික පිරිවැයේ ලක්ෂණ ටික වෙනම තැනකට ගිහින් සාකච්ඡා කරන්නයි මම සූදානම් වෙන්නේ. හරිද? යම් පුතේ අන්තිම පිටුවට නෝට්ස් කියලා තියෙනවනේ. එතෙන්ට යන්න. නෝට් වලට යන්න. නෝට් වලට යන්න. නෝට් වලට යන්න. නෝට් වලට ගිහිල්ලා පුතේ මාතෘකාවක් විදියට උනක් කමක් නැහැ, ප්‍රශ්නයක් විදියට උනක් කමක් නැහැ. ලියන්න. ආවස්තික පිරිවැයේ ලක්ෂණ මොනවාද? ආවස්තික පිරිවැයේ ලක්ෂණ මොනවාද? ආවස්තික පිරිවැයේ ලක්ෂණ මොනවාද? ප්‍රශ්නයක් විදියට ලියුවෙක් කමක් නෑ, මාතෘකාවක් විදියට රැකුවා පොඩ්ඩක් සාකච්ඡා කරලා යමු පුතේ. ආයෙත් මේව සාකච්ඡා කරන්නත් නෑ නේද? right. ආවස්තික පිරිවැයේ ලක්ෂණ මොනවාද? ආවස්තික පිරිවැයේ ලක්ෂණ මොනවාද? හරි. මොනවද පුතේ ආවස්තික පිරිවැයේ තියෙන ලක්ෂණ? මේ ආවස්තික පිරිවැයේ තියෙන පළවෙනි ලක්ෂණය තමයි පුතේ ආත්මගත ඇලෙලා පුද්ගලයානු බද්ධ සංකල්පයක් වීම. පරිගණක ආත්මගත පුද්ගලයානුබද්ධ සංකල්පයක් වීම. අන්තිම නෝට්ස් කියන තැනට යන්න. ආත්මගත පුද්ගලයානුබද්ධ සංකල්පයක් වීම. ආත්මගත පුද්ගලයානුබද්ධ සංකල්පයක් වීම. ආත්මගත පුද්ගලයානුබද්ධ සංකල්පයක් වීම. මේ බලන්න. ආත්මගත පුද්ගලයානුබද්ධ සංකල්පයක් වීම. ඒ කියන්නේ මේකයි. මොකද්ද? ආත්මගතයි පුද්ගලයානුබද්ධයි. ඒ කියන්නේ මේකයි පුතේ. මොකද්ද? විකල්ප ප්‍රයෝජන මොනවාද? ඒ විකල්ප අතරින් තෝරගන්නේ මොකක්ද? කැප කරන්නේ මොකක්ද කියන එක අදාළ පුද්ගලයාට අනුවයි තීරණය වෙන්නේ. අදාළ පුද්ගලයාට අනුවයි තීරණය වෙන්නේ. මම පෞගි දවසක අපේ ඉස්කෝලේ ළමයි 3 දෙනෙක් අරගෙන පුංචි සමීක්ෂණයක් කළා. පළවෙනි එක්කෙනා නදුන්. මම නදුන්ගෙන් ඇහුවා නදුන් ඔයා උසස් පෙළට කරන්නේ මොකක්ද? A level වලට කරන්නේ මොකක්ද? නදුන් කිව්වා මට මම කරන්නේ ටෙක්නොලොජි. ටෙක්. මම ඔයා ටෙක් කරේ නැත්තම් මොකක්ද කරන්නේ? ටෙක් කරේ නැත්තම් යා කරනවා කියන්නේ මොකක්ද? කොමර්ස්. ඊට පස්සේ මම ගත්ත සඳුන් තවත් ළමයි.
සඳුන්ගෙන් ඇහුවා මම ඔයා A level වලට කරන්නේ මොකක්ද? එයා කිව්වා සඳුන් කිව්වා මම A level වලට කරන්නේ ආර්ට්. මම ඔයා ආර්ට් කළේ නැත්තම් මොනවද කරන්නේ? එයා කිව්වා ආර්ට් කළේ නැත්තම් මම බයෝ කරන්නේ. බයෝ සයන්ස්. හරිද? ඊට පස්සේ මම ගත්තා තව ළමයි. මම ගත්තා චමරි. චමරි කිව්වා එයා මැත්ස් කරන්නේ. එයා මැත්ස් කරන්නේ. මම ගා මැත්ස් කරේ නැත්තම් මොනවද කරන්නේ? මම ගා මැත්ස් කරේ නැත්තම් ඔයා මොනවද කරන්නේ? එයා මට කියනවා මැත්ස් කරේ නැත්තම් එයා ටෙක්නොලොජි කරන්නේ. ටෙක්. ඔය බලන්න දරුවෝ තුන් දෙනෙක්. හරිද? දරුවෝ තුන් දෙනෙක්. දැන් බලන්න නදුන් තෝරගන්නේ ටෙක්. එයා කැප කරන්නේ කොමර්ස්. නදුන්ගේ උසස් පෙළට ටෙක් තෝරා ගැනීමේ ආවස්තික පිරිවැය කොමර්ස්. නදුන්ගේ ආවස්තික පිරිවැය කොමර්ස්. සඳුන් තෝරගත්තේ ආර්ට්, කැප කළේ බයෝ. සඳුන්ගේ ආවස්තික පිරිවැය බයෝ. චමරි තෝරගත්තේ මැත්ස්, කැප කළේ ටෙක්. එයාගේ ආවස්තික පිරිවැය ටෙක්නොලොජි. හරිද? එහෙනම් පුතේ අපි කියනවා මෙන්න මෙහිම. කොහොමද කියන්නේ? විකල්ප අතරින් තෝරගන්නේ කුමක්ද? අතහරින ඊළඟ හොඳම එක කුමක්ද කියන එක අදාළ පුද්ගලයාට අනුව තීරණය වෙන එකක්. ඒක පුතේ තව කෙනෙකුට කීමේ හැකියාවක් නැහැ. අන්න ඒ නිසා කියනවා ආවස්තික පිරිවැය පුද්ගලයානුබද්ධ සංකල්පයක්. ආවස්තික පිරිවැය පුද්ගලයානුබද්ධ සංකල්පයක්. පුද්ගලයාට අනුව තීරණය වෙන දෙයක්. බලන්න. ළමයි තුන් දෙනාගේ ආවස්තික පිරිවැය තුනක්. ළමයි තුන් දෙනාට ආවස්තික පිරිවැය සංකල්ප තුනක්. තේරුණා නේද? right. ඔන්න ඔකට කියනවා පුද්ගලයානුබද්ධ. ඒ කියන්නේ විකල්ප අතරින් තෝරගන්නේ මොකද්ද, කැප කරන එක මොකද්ද කියන එක අදාළ පුද්ගලයාට අනුව තීරණය වෙන දෙයක්. ඒක තව කෙනෙකුට කීමේ හැකියාවක් නැහැ. ඔබට කවදාවත් ඔබේ යාළුවගේ ආවස්තික පිරිවැය කීමේ හැකියාවක් නැහැ. right then telling එනම් විකල්ප ප්‍රයෝජන අතරින් තෝරාගන්නේ කුමක්ද? විකල්ප ප්‍රයෝජන අතරින් තෝරාගන්නේ කුමක්ද? කැප කරන ඊළඟ හොඳම අවස්ථාව කුමක්ද? කැප කරන ඊළඟ හොඳම අවස්ථාව කුමක්ද? කැප කරන ඊළඟ හොඳම අවස්ථාව කුමක්ද? යන්න අදාළ පුද්ගලයාට අනුව තීරණය වේ. යන්න අදාළ පුද්ගලයාට අනුව තීරණය වේ. 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 හරිද? right. දෙවෙනි ලක්ෂණය ලියන්න පුතේ. අංක 2 ලියන්න.
මූර්ත සංකල්පයක් වීම. 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 right දැන් අපි නිෂ්පාදන පිරිවැය කළානේ. හැබැයි දරුවෙක් හිතාගෙන නම් පිරිවැය උගන්වලා ඉවරයි කියලා හිතාගෙන ඉන්න නම් ඒක වැරදි. තාම ඉවර පළවෙනි අදියර විතරයි. පිරිවැය පළවෙනි අදියර ඉවරයි. theory revision paper class. පුතට මන් දීලා තියෙනවනේ මේ සැරේ අයියාගේ අක්කගේ රිවිෂන් ටියුට් එක පිටු 68. ඔය කරපු ටික ඔක්කොම නැවත කරනවා. අර උගන්වපු ටික ඔක්කොම ආයෙ උගන්වනවා. මට ඒක කියන්න පුළුවන් පුතේ වගකීමෙන්. ඇයි? මාතර දිස්ත්‍රික්කේ පුරා 31 වගේ දුවන ඩයල් එකක් නෙවෙයි. නේද? මාතරයි, ගාල්ලයි, දෙනියායයි, මොරෝකයි හැමතැනම යන්නේ. පන්ති දෙකයි තියෙන්නේ. 2022 පන්ති දෙකයි. මොරෝක අකුරැස්. මම දැන් පන්තිය පටන් ගත්ත ගමන් මොකද කරන්නේ? බලනවා පිරිවැය සම්බන්ධ ඇගීමක් තියලා මොන ළමයින්ද දුර්වල. අනේ දරුවෝ වෙනුවෙන් යම් වැඩසටහනක් තියෙනවා. හරිද? යම් වැඩසටහනක් තියෙනවා. පන්ති දෙකයි කරන්නේ. යමක් කරගන්න පුළුවන්. හරිද? නිසා කිසිම දරුවෙක් අධෛර්යමත් වෙන්න එපා. YouTube එකට දාලා තියෙන පිළිවෙලට නොවැම්බර් 5 වෙනිදාට කලින් සියල්ල බලා ගන්නට ඕන. ආයෙසරයක් බලලා සූදානම් වෙන්න. හරිද? මූර්ත සංකල්පයක් වීම කියන්නේ මේක. අපි පිරිවැය පාඩම ඉගෙන ගත්තනේ. ඍජු පිරිවැය, වක්‍ර පිරිවැය ඔක්කොම කියන්නේ මොනවද? රුපියල්ද? රුපියල්ද? ඔබ සාමාන්‍ය එදිනෙදා ජීවිතයට යන්න හාල්වල වියදම, පොල්වල වියදම, ගමන් ගාස්තුව සියල්ල අපි කියන්නේ රුපියල් වලින්. රුපියල් වලින්. පැහැදිලිද? එහෙනම් අපි කියන්නේ සාමාන්‍ය එදිනෙදා ජීවිතයේදී අපි පිරිවැය සංකල්ප කියන්නේ රුපියල් වලින් මැනලා මූල්‍යමය අගයක් ලෙස. රුපියල් වලින් මැනලා මොන අගයක් විදියට? මූල්‍යමය අගයක් ලෙස. රුපියල් වලින් මැනලා මූල්‍යමය අගයක් ලෙස. අන්න අපේ සාමාන්‍ය එදිනෙදා ජීවිතයේදී පිරිවැය සංකල්ප කියන්නේ මුදලින් මැනලා මූල්‍යමය අගයක් විදියට. මූල්‍යමය අගයක් විදියට. හරිද? එතකොට මූල්‍යමය අගයක් විදියට කියන්නේ මුදලින් මැනලා. හරිද? එහෙනම් අපි කියනවා පුතේ හැබැයි මේ ආවස්තික පිරිවැය කියලා කියන්නේ එහෙම මූල්‍යමය සංකල්පයක් නෙවෙයි. මුදලින් මැනලා කියන එකක් නෙවෙයි. මේක පුතේ කැප කරන ලද අවස්ථාවක්. අතහැරපු අවස්ථාවක්. එහෙම නැතු මේ මුදලින් දරපු වියදමක් නෙවෙයි. ඍජු පිරිවැය, වක්‍ර පිරිවැය වගේ පිටට කරපු ගෙවීමක් නෙවෙයි. නේද? මුදලින් කරපු වියදමක් නෙවෙයි. අන්න කියනවා පුතේ ආවස්තික පිරිවැය කියන්නේ මුදලින් කරපු වියදමක් නෙවෙයි. මේ කැප කරපු අතහැරපු අවස්ථාව. අන්නේ නිසා කියනවා පුතේ ආවස්තික පිරිවැය කියන්නේ මුදලින් මැනලා මූල්‍යමය අගයක් විදියට නෙවෙයි ද්‍රව්‍යාත්මකව මූර්ත සංකල්පයක් විදියට. පොතක් මිලට ගැනීමේ ආවස්තික පිරිවැය පෑන. ටෙක් කිරීමේ ආවස්තික පිරිවැය කොමර්ස් ආදී වශයෙන්. ලැබ්ලැටින් පිරිවැය නිතරම මුදලින් ප්‍රකාශ කළද පිරිවැය නිතරම මුදලින් ප්‍රකාශ කළද
පිරිවැය නිතරම මුදලින් ප්‍රකාශ කළද ආවස්තික පිරිවැය මිනුම් කරනුයේ පිරිවැය නිතරම මුදලින් ප්‍රකාශ කළද ආවස්තික පිරිවැය මිනුම් කරනුයේ ආවස්තික පිරිවැය මිනුම් කරනුයේ ද්‍රව්‍යමය ඇලයිරක් මූර්තමය ද්‍රව්‍යමය ඇලයිරක් මූර්තමය වශයෙනි ද්‍රව්‍යමය ඇලයිරක් මූර්තමය වශයෙන් ද්‍රව්‍යමය ඇලයිරක් මූර්තමය වශයෙන් right I කියනවා පිරිවැය නිතරම මුදලින් ප්‍රකාශ කළද ආවස්තික පිරිවැය මිනුම් කරනුයේ ද්‍රව්‍යමය මූර්තමය වශයෙන් ද්‍රව්‍යමය මූර්තමය වශයෙන් හරිද right ආවස්තික පිරිවැය බාහිරට කරනු ලබන ගෙවීමක් නොව ආවස්තික පිරිවැය බාහිරට කරනු ලබන ගෙවීමක් නොව කැප කරන ලද අවස්ථාවකි එනිසා ආවස්තික පිරිවැය මූර්තමය වශයෙන් ප්‍රකාශ කළ යුතුය හරිද right හොඳයි එනිසා ආවස්තික පිරිවැය මූර්තමය වශයෙන් ප්‍රකාශ කළ යුතුය එහෙනම් අහන්න පුතේ හොඳට මොකක්ද ආවස්තික පිරිවැය ප්‍රකාශ කරන්නේ මූර්තමය වශයෙන් රුපියල් වලින් තුන්වෙනි ක්‍රියාව පුතේ ආවස්තික පිරිවැය බලන්න ආවස්තික පිරිවැයේ තුන්වෙනි ලක්ෂණය ආවස්තික පිරිවැයේ තුන්වෙනි ලක්ෂණය බාහිර පාර්ශවයන්ටද දැරීමට සිදුවේ බාහිර පාර්ශවයන්ටද දැරීමට සිදුවේ
බාහිර පාර්ශවයන්ටද දැරීමට සිදුවී. ඉතාම වැදගත්. බාහිර පාර්ශවයන්ටද දැරීමට සිදුවී. මේ බලන්න තේරුම් මෙන්න මේ පුද්ගලයා ගාව රුපියල් 70ක් තියෙනවා. මේ පුද්ගලයා ගාව රුපියල් 70ක් තියෙනවා. මේ මිනිස්සයා ගාව රුපියල් 70ක් තියෙනවා. මේ රුපියල් 70න් පුතේ මෙන්න මෙයාට කරන්න පුළුවන් දේවල්. මෙන්න මෙයාට කරන්න පුළුවන් දේවල්. මොනවද? සිගරට් එකක් බොන්න පුළුවන්. බීම බෝතලයක් බොන්න පුළුවන්. යෝගට් එකක් කන්න පුළුවන්. ඔන්න විකල්ප අවස්ථා. සිගරට් එකක් බොන්න පුළුවන්, යෝගට් එකක් බීම බෝතලයක් බොන්න පුළුවන්, යෝගට් එකක් කන්න පුළුවන්. සිගරට් එක බීම බෝතලය. දැන් මේ උදේ තෝරගන්නවා සිගරට් එක බොන්න. සිගරට් එක බොන්න තෝරගන්න. සිගරට්ටුව බීමට තෝරා ගැනීමේ ආවස්තික පිළිවැය වෙන්නේ අතාරින එක වෙන්නේ බීම බෝතලේ. මේක තමයි ආවස්තික පිළිවැය. ඕක තමයි යාගේ ආවස්තික පිළිවැය. අපි ඔකට කියනවා පෞද්ගලික ආවස්තික පිළිවැය. හෙවත් පෞද්ගලික පිළිවැය. මොකද මේ කියන්නේ? පෞද්ගලික ආවස්තික පිළිවැය හෙවත් පෞද්ගලික පිළිවැය. දැන් මේ මිනිස්සයා රුපියල් 70 පාවිච්චි කරලා සිගරට්ටුවක් බොනවා. රුපියල් 70 පාවිච්චි කරලා සිගරට්ටුවක් බොනවා. සිගරට්ටුවක් බොන්න තෝරගත්ත නිසා මෙයාට අතහරින්න උනේ මොකක්ද? බීම බෝතලය. අන්න මේකට කියනවා පුතේ එයාගේ මොකක්ද? පෞද්ගලික ආවස්තික පිළිවැය. නැත්නම් කියන පෞද්ගලික පිළිවැය. දැන් මෙයා සිගරට්ටු අරන් පානය කරනවා. සිගරට්ටු අරන් පානය කරනවා. පුතා දන්නවා සිගරට්ටුවක් ඇතුලේ පිළිකාකාරක 45ක් තියෙනවා. එතකොට මේ විසඳුම් සුළඟේ පාවෙලා ගිහිල්ලා මේ පැත්තක ඉන්න මිනිහෙක් මේකට කිසිම සම්බන්ධයක් නැති පැත්තක ඉන්න මිනිහෙක් මේ විසඳුම් හුස්ම අරගෙන එයාට පිළිකාවක් හැදෙනවා. පිළිකාවක් හැදෙනවා. දැන් මොකද වෙන්නේ? පිළිකාවක් හැදුනම මෙයාටත් පුතේ කැපකිරීමක් කරන්න වෙනවා. මොකක්ද? නිරෝගී සෞඛ්‍ය. මොකක්ද කැප කරන්න වෙන්නේ මෙයාට? නිරෝගී සෞඛ්‍ය කැප කරන්න වෙනවා. අන්න බලන්න පුතේ හොඳට මේ සිගරට්ටුව පානයට තෝරා ගැනීමේ ආවස්තික පිරිවැය වෙන්නේ බීම බෝතලය. හැබැයි මොන ආවස්තික පිරිවැය? ඒ තෝරා ගැනීම කරපු එකාගේ ආවස්තික පිරිවැය. හැබැයි මං අහනවා සිගරට්ටුව තෝරගත්ත නිසා බීම බෝතලේ කැප කළා. හැබැයි මේ සිගරට්ටුව පානයට තෝරා ගැනීම නිසා කැප කරන්න උනේ කැප කළේ ඒ දේ විතරද? නෑ පුතේ. මේ බලන්න. මෙයාගේ මේ සිගරට්ටුව පානයට තෝරා ගැනීම නිසා ඒකට කිසිම සම්බන්ධයක් නැති පැත්තක ඉන්න මිනිහෙකුත් කැපකිරීමක් කළා. මොකක්ද ඒ කැපකිරීම? නිරෝගී සෞඛ්‍ය. එහෙනම් මං අහනවා පුතාගෙන් මේ සිගරට්ටුව පානයට තෝරාගත්තේ නැත්තම් මොකද වෙන්නේ? අර මනුස්සයාට නිරෝගී සෞඛ්‍ය කැප කරන්න අවශ්‍ය නැහැ. මෙන්න මේකට කියනවා පුතේ නමක් බාහිර පිළිවැය.
මේකට කියනවා මොන පිරිවැයද? බාහිර පිරිවැය. එහෙනම් මම අහනවා පුතාගෙන් ආවස්තික පිරිවැය කියන්නේ කැපකිරීම. යම් තෝරා ගැනීමක් නිසා කරන්න වෙන කැපකිරීම. ආවස්තික පිරිවැය කියන්නේ යම් තෝරා ගැනීමක් නිසා කරන්න වෙන කැපකිරීම. යම් තෝරා ගැනීමක් නිසා සිද්ධ වෙන කැපකිරීම. කැපකිරීම දෙකයි පුතේ. මොකක්ද කැපකිරීම දෙක? පෞද්ගලික පිරිවැයයි බාහිර පිරිවැයයි. අදාළ පුද්ගලයා කරන කැපකිරීම බීම බෝතලය. බාහිර මනුස්සයා කරන කැපකිරීම මොකද පුතේ? බාහිර පිරිවැය. එහෙනම් අපි කියනවා පුතේ ආස්තික පිරිවැය සමානයි මොන පිරිවැයද? පෞද්ගලික පිරිවැය ධන බාහිර පිරිවැය. එහෙනම් පුතේ මේ පිරිවැය කියන එක ආවස්තික පිරිවැය කියන එක කෑලි දෙකයි. මොකද පුතේ කෑලි? පෞද්ගලික පිරිවැයයි බාහිර පිරිවැය. හරිද? right. මෙන්න මේ චුට්ටක් කටුවට දාගන්න. කටුවට දාගන්න. පොඩ්ඩක් කටුවට දාගන්න. කටුවට මේකත් දීලා කොටු කරා. ආවස්තික පිරිවැය සමානයි පෞද්ගලික පිරිවැය ධන බාහිර පිරිවැය. right. යන්නේ කිසියම් තෝරා ගැනීමක ආවස්තික පිරිවැය කිසියම් තෝරා ගැනීමක ආවස්තික පිරිවැය කිසියම් තෝරා ගැනීමක ආවස්තික පිරිවැය අදාළ තේරීම කරන පුද්ගලයාට පමණක් නොව කිසියම් තෝරා ගැනීමක ආවස්තික පිරිවැය අදාළ තේරීම කරන පුද්ගලයාට පමණක් නොව අදාළ තේරීම කරන පුද්ගලයාට පමණක් නොව බාහිර පාර්ශවයන්ටද අදාළ තේරීම කරන පුද්ගලයාට පමණක් නොව බාහිර පාර්ශවයන්ටද දැරීමට සිදුවන බාහිර පාර්ශවයන්ටද දැරීමට සිදුවන
අවස්ථා පවතී. බාහිර පාර්ශ්වයන්ටද දැරීමට සිදුවන අවස්ථා පවතී. එවැනි අවස්ථාවල ආවස්තික පිරිවැය පෞද්ගලික පිරිවැය හා බාහිර පිරිවැය යන කොටස් දෙකෙන් සකස් වේ. පෞද්ගලික පිරිවැය හා බාහිර පිරිවැය යන කොටස් දෙකෙන් සකස් වේ. පෞද්ගලික පිරිවැය හා බාහිර පිරිවැය යන කොටස් දෙකෙන් සකස් වේ. පෞද්ගලික පිරිවැය හා බාහිර පිරිවැය යන කොටස් දෙකෙන් සකස් වේ. හරිද? පෞද්ගලික පිරිවැය හා බාහිර පිරිවැය යන කොටස් දෙකෙන් සකස් වේ. එහෙනම් අපිට ඉගෙන ගන්න හරියට සමහර වෙලාවට බාහිරටත් කැපකිරීමක් කරන්න වෙනවා. මෙයාගේ තෝරා ගැනීම නිසා මෙයා කරන කැපකිරීම මොකක්ද? තමන්ගේ නිරෝගී සෞඛ්‍යය. ඒකට කියනවා බාහිර ආවස්තික පිරිවැය, බාහිර පිරිවැය. එහෙනම් පුතේ ඔය ඉගෙන ගත්තේ මොකක්ද? ආවස්තික පිරිවැය සංකල්පයේ ලක්ෂණ තුනයි. ටකලා කියමු. 1. ආත්මගත සංකල්පයක් වීම. 2. මූර්ත සංකල්පයක් වීම. 3. බාහිර පාර්ශ්වයන්ටද දැරීමට සිදු වීම. හරිද? right. යා. ලියන්නේ තව ප්‍රශ්නයක්. එතනම ලියන්න ප්‍රශ්නයක්. එතනම පොඩ්ඩක් ලියන්න ප්‍රශ්නයක්. ආවස්තික පිරිවැය ශූන්‍ය වන අවස්ථා මොනවාද? ආවස්තික පිරිවැය ශූන්‍ය වන අවස්ථා මොනවාද? ඔච්චරයි දැනගන්න ඕන ආවස්තික පිරිවැය. ආවස්තික පිරිවැය ශූන්‍ය වන අවස්ථා මොනවාද? ප්‍රශ්නයක් පොඩ්ඩක් ලියන්න. අවස්ථා මොනවාද? ආවස්තික පිරිවැය ශූන්‍ය වන අවස්ථා මොනවාද? ආවස්තික පිරිවැය ශූන්‍ය වන අවස්ථා මොනවාද? යා. ආවස්තික පිරිවැය ශූන්‍ය වන අවස්ථා මොනවාද? ආවස්තික පිරිවැය ශූන්‍ය වන අවස්ථා මොනවාද? අපි ගන්න මොනවද ආවස්තික පිරිවැය ශූන්‍ය වන අවස්ථා? මොනවද ආවස්තික පිරිවැය ශූන්‍ය වන අවස්ථා? right. මොනවද ආවස්තික පිරිවැය ශූන්‍ය වන අවස්ථා කියලා? කියන්න පුතේ මොනවද ආවස්තික පිරිවැය ශූන්‍ය වෙන අවස්ථා? හොඳයි හුදුස් වග. ආවස්තික පිරිවැය ශූන්‍ය වෙන අවස්ථා මොනවාද කියලා? යා. පුතේ ආවස්තික පිරිවැය ශූන්‍ය වෙන අවස්ථා. ආවස්තික පිරිවැයක් නැති අවස්ථා මොනවද කියලා? පළවෙනි අවස්ථාව තමයි පුතා දන්නු වෙන්නේ අංක 1. අසීමිත සැපයුමක් ඇති
ආර්ථික නොවන භාණ්ඩ ඇලවිරක් සම්පත් භාවිතයේදී ලියන ලස්සන පුතේ අංක 1 අසීමිත සැපයුමක් ඇති ආර්ථික නොවන භාණ්ඩ අසීමිත සැපයුමක් ඇති ආර්ථික නොවන භාණ්ඩ ඇලවිරක් සම්පත් භාවිතයේදී අසීමිත සැපයුමක් ඇති ආර්ථික නොවන භාණ්ඩ ඇලවිරක් සම්පත් භාවිතයේදී අසීමිත සැපයුමක් ඇති ආර්ථික නොවන භාණ්ඩ ඇලවිරක් සම්පත් භාවිතයේදී හරිද right අසීමිත සැපයුමක් ඇති ආර්ථික නොවන භාණ්ඩ සම්පත් භාවිතය පුතා දන්න මෙන්න මේ තුන මොකක්ද හිරු එළිය වාතය වර්ෂා ජලය මේවයි තියෙන ලක්ෂණය මොකද්ද පුතේ අසීමිතයි හිගකමක් නැහැ අසීමිතයි හිගකමක් නැහැ මේ හිගකමකින් තොරව අසීමිතව ලැබෙන මෙන්න මේ කියන සම්පත් පාවිච්චි කරද්දී පුතේ කැපකිරීමක් කිරීමට අවශ්‍ය මේවා පාවිච්චි කරද්දී කැපකිරීමක් අතහැරීමක් කිරීමට අවශ්‍ය නැහැ එන කොහොමද කියන්නේ හිරු එළිය වාතය වර්ෂා ජලය කියන ආර්ථික නොවන භාණ්ඩ ආර්ථික නොවන සම්පත් භාවිතයේදී කැපකිරීම අත්හැරීමක් අවශ්‍ය නැහැ අතහරින්න ඕනේ ඇයි ඕන තරම් තියෙනවා බලන්නකෝ අපි හිරු එළිය ටිකක් අරගෙන මොනවා හරි වේල ගත්තා කියලා හිරු එළිය ටිකක් අරන් කරවල ටිකක් වේල ගත්තා කියලා රෙදි ටිකක් වේල ගත්තා කියලා අතහරින්න දෙයක් තියෙද නැහැ අතහරින්නට දෙයක් නැහැ ඇයි අතහරින්න දෙයක් නැත්තේ ඇයි ඕනෑ තරම් තියෙනවා අතහරින්න දෙයක් නැත්තේ ඇයි ඕනෑ තරම් තියෙනවා අන්න මතක තියාගන්න පුතේ හිරු එළිය වාතය වර්ෂා ජලය වගේ හිගකමකින් තොරව අසීමිතව තියෙන ඒවා පාවිච්චි කරද්දී කැපකිරීමක් කරන්න අවශ්‍ය නැහැ උදාහරණයක් එයත් වාක්‍යයක් ලියන්න යටි හිරු එළිය වාතය වර්ෂා ජලය හිරු එළිය වාතය වර්ෂා ජලය අසීමිතව පවත්නා බැවින් අසීමිතව පවත්නා බැවින් අසීමිතව පවත්නා බැවින් ඒවා භාවිතයේදී අසීමිතව පවත්නා බැවින් ඒවා භාවිතයේදී කැපකිරීමක් සිදු කිරීමට අවශ්‍ය නොවේ. කැපකිරීමක් සිදු කිරීමට අවශ්‍ය නොවේ.
කැපකිරීමක් සිදු කිරීමට අවශ්‍ය නොවේ. හරිද? කැපකිරීමක් සිදු කිරීමට අවශ්‍ය නොවේ. අංක 2 ලියන්න පුතේ. ආවස්තික පිරිවැයක් නැති දෙවැනි අවස්ථාව. දැන් ආවස්තික පිරිවැයක් නැති දෙවැනි අවස්ථාව. විකල්ප ප්‍රයෝජන නොමැති සම්පත් භාවිතයේදී. නැත්නම් මේවලේ සම්පත් වලට විකල්ප ප්‍රයෝජන නොමැති අවස්ථාවලදී. සම්පත් වලට විකල්ප ප්‍රයෝජන නොමැති අවස්ථාවලදී. සම්පත් වලට විකල්ප ප්‍රයෝජන නොමැති විටදී. 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 හරිද? මේ බලන්න. සම්පත් වලට විකල්ප ප්‍රයෝජන නොමැති විටදී. මේ බලන්න සරල උදාහරණයක් මම ගන්නවා. මෙන්න තියෙනවා ගොඩ ඉඩමක්. මෙන්න තියෙනවා ඉඩමක්. ඒකට විකල්ප තියෙනවා. සාමාන්‍ය ගොඩ ඉඩමක්. තේ වගා කරන්න පුළුවන්, කුරුඳු වගා කරන්න පුළුවන්. දැන් තේ වගාවට තෝරගත්තොත් කුරුඳු අතහරින්නට වෙනවා. ආවස්තික පිරිවැයක් තියෙනවා. ආවස්තික පිරිවැයක් ඇති වෙන්නේ පුතේ විකල්ප තියෙන අවස්ථාවල. ආවස්තික පිරිවැයක් ඇති වෙන්නේ පුතේ විකල්ප තියෙන අවස්ථාවල. හරිද? ගොඩ ඉඩමේ තේ හිටෙව්වම කුරුඳු කැප කළා. කුරුඳු වලට කුරුඳු තමයි අතෑරපු එක ආවස්තික පිරිවැයක් කියන්නේ. හැබැයි මෙන්න තියෙනවා කුඹුරක්. මෙන්න තියෙනවා කුඹුරක්. මේ කුඹුරේ පුතේ තියෙන එකම ප්‍රයෝජනය මොකක්ද? වී වගාව. වෙන මුකුත් හිටවන්න බෑ. දැන් පුතේ වී වගාවට යොදාගත්තයි කියලා අතාරින්න දෙයක් තියෙද? නෑ. ඇයි නැත්තේ? සම්පතට විකල්ප ප්‍රයෝජන නෑ. ඉඩමේ තේ වගා කළොත් කුරුඳු කැප කළා. ආවස්තික පිරිවැයක් හටගත්තා. හැබැයි මේ කුඹුරේ වී වගා කරයි කියලා අතහරපු දෙයක්, කැප කරපු දෙයක් නෙවෙයි. මේ ගොඩ ඉඩමේ මිනිස්සයාට ආවස්තික පිරිවැයක් තියෙනවා. කැපකිරීමක් තියෙනවා. හැබැයි පුතේ අර කුඹුරේ මිනිස්සයාට කැප කරපු දෙයක්, අතහැරපු දෙයක් නැහැ. ඇයි? විකල්ප නැහැ. ආලියන් තියටින් විකල්ප ප්‍රයෝජන නොමැති විට විකල්ප ප්‍රයෝජන නොමැති විට විකල්ප ප්‍රයෝජන නොමැති විට කැපකිරීමට යමක් නොවන නිසා. විකල්ප ප්‍රයෝජන නොමැති විට කැපකිරීමට යමක් නොවන නිසා. විකල්ප ප්‍රයෝජන නොමැති විට කැපකිරීමට යමක් නොවන නිසා ආවස්තික පිරිවැයක් නොපවතී. විකල්ප ප්‍රයෝජන නොමැති විට කැපකිරීමට යමක් නොවන නිසා ආවස්තික පිරිවැයක් නොපවතී. ආවස්තික පිරිවැයක් නොපවතී. right. තුන්වෙනි අවස්ථාව ලියන්න පුතේ. අවසාන අවස්ථාව. සේවා වියුක්ත සම්පත් භාවිතයේදී. සේවා වියුක්ත සම්පත් භාවිතයේදී. සේවා වියුක්ත සම්පත් භාවිතයේදී. සේවා වියුක්ත සම්පත් භාවිතයේදී.
සේවා වියුක්ත සම්පත් භාවිතයේදී අංගතුලියන්ති සේවා වියුක්ත සම්පත් භාවිතයේදී සේවා වියුක්ත සම්පත් භාවිතයේදී යා මේ බලන්න හොඳට දැන් ඔන්න මම ගන්න මම රැකියාවක් කරන පුද්ගලෙක් ගුරුවරයා ගුරු සේවය පැහැදිලිද ගුරු සේවය මම ගුරුවරයාට ගුරු සේවය පැහැදිලිද මම සේවා නියුක්ත සම්පත සේවා නියුක්ත සම්පත මම ගුරුවරේ සේවා නියුක්ත සම්පත හරිද මට වෙන රස්සාවක් හම්බ වෙනවා බැංකුවක ජොබ් එකක් හම්බ වෙනවා බැංකුවක ජොබ් එකක් හම්බ වෙනවා මම බැංකුවේ රස්සාවට ගියොත් පුතේ ගුරු සේවයේ අතාරින්න වෙනවා ආවස්තික පිරිවැයක් ඇති වෙනවා ආවස්තික පිරිවැයක් ඇති වෙනවා හරිද ආවස්තික පිරිවැයක් ඇති වෙනවා මේ ඉන්නවා රස්සාවක් නැති මිනිස්සේ අපි ඒවට කියනවා සේවා වියුක්ත සම්පත අර රස්සාවක් නැති මිනිස්සෙක් ඉන්නවා එයාට කියන්නේ සේවා වියුක්ත සම්පත මේ මිනිස්සයාට බැංකුවේ රස්සාවක් හම්බුනොත් ඒකට යන්න ඒකට ගියයි කියලා පුතේ අතහරින්නට දෙයක් කැප කරන්නට දෙයක් නැහැ ආවස්තික පිරිවැයක් නැත අනේ නම් බලන්න පුතේ මෙන්න මේ මිනිස්සයා හරිද බැංකුවේ රස්සාවට ගියොත් ගුරු සේවය අතාරින්න හැබැයි මේ මිනිස්සයා බලන්න බැංකුවේ රස්සාවට ගියයි කියලා කැප කරන්න දෙයක් නැහැ right then getting සම්පතක් සේවා වියුක්තව පවතින්නේ සම්පතක් සේවා වියුක්තව පවතින්නේ සම්පතක් සේවා වියුක්තව පවතින්නේ විකල්ප ප්‍රයෝජනයක් නොපවතින බැවින් විකල්ප ප්‍රයෝජනයක් නොපවතින බැවින් විකල්ප ප්‍රයෝජනයක් නොපවතින බැවින් එවැනි සම්පතක් එවැනි සම්පතක් නිෂ්පාදනයට යොදාගත්තද ආවස්තික පිරිවැයක් ඇති නොවේ එවැනි සම්පතක් නිෂ්පාදනයට යොදාගත්තද ආවස්තික පිරිවැයක් ඇති නොවේ එනම් කල්පනා කරන්න පුතේ මෙන්න ආවස්තික පිරිවැය ශූන්‍ය වෙන අවස්ථාව. එවැනි සම්පතක් නිෂ්පාදනයට යොදාගත්තද ආවස්තික පිරිවැයක් ඇති නොවේ. මෙන්න පුතේ ආවස්තික පිරිවැය ශූන්‍ය වෙන අවස්ථාව. අසීමිත සැපයුමක් ඇති ආර්ථික නොවන භාණ්ඩ සම්පත් භාවිතයේදී හිරුවෙලිය වාතයේ වර්ෂා ජලය. දෙවෙනි අවස්ථාව සම්පත්වලට විකල්ප ප්‍රයෝජන නොපවතින විටදී. තුන්වෙනි අවස්ථාව සේවා වියුක්ත සම්පත් භාවිතයේදී ආවස්තික පිරිවැයක් නැහැ. දැන් අපි අර කොහෙද යන්නේ වගේ 6 වෙනි ප්‍රශ්න සාකච්ඡා කරද්දී පැත්තකට ගිහිල්ලා තියරි කරුණු ටිකක් පොඩ්ඩක් මතක් කරගෙන ආවා. ඇයි පුතේ එහෙම මතක් කළේ? පුතාට මේවා මතක නැති නිසා. හරිද? right. අපි යමු.
පිටු අංක sorry අපි යන් ඉඳපු තැන ප්‍රශ්නෙට. හොඳයි. 6 වෙනි ප්‍රශ්නේ. දැන් බලන්න 6 වෙනි ප්‍රශ්නේ 19 වෙනි පිටුවේ 6 වෙනි ප්‍රශ්නේ පළවෙනි කොටස. ඉරිකෑලි. අන්තිම පිටුවේ අවසානයේ තියෙන ඉරිකෑලි. ආවස්තික පිරිවැය ආත්මගත සංකල්පයක් වන අතර තේරීම් කිරීමේදී කැප කරන හොඳම විකල්පයේ වටිනාකම කුමක්දයි කිව හැක්කේ තේරීම කරන පුද්ගලයාට පමණයි. අන්න අපි කියමු ගත්තේ. ආවස්තික පිරිවැය කියන්නේ ආත්මගත සංකල්පයක්. පුද්ගලයාට අනුව තීරණය වෙන එක. ඒ වගේම කියනවා ඒ වෙනුවෙන් කැප කරන දේ කුමක්ද කියන එක කියන්න පුළුවන් අදාළ පුද්ගලයාට විතරයි. අපි සාකච්ඡා කළා. එහා පිටුවට යන්න. ආවස්තික පිරිවැය මනිනුයේ මූල්‍ය ඒකකවලින් නොව මූල් ද්‍රව්‍යමය ඒකකවලින්. හයිලයිට් කරන්න ද්‍රව්‍යමය ඒකකවලින්. අපි ගෝ ආවස්තික පිරිවැය මූල්‍යමය වශයෙන් කියන්නේ රුපියල් වලින් කියන්නේ. රුපියල් වලින් කියන්නේ නැත්තේ මේක මේ පිටට කරන ගෙවීමක් නෙවෙයි. අතහැරපු අවස්ථාව. දැන් පිරිවැය කියන්නේ බාහිරට ගෙවපු කියවන අදහසක් නේ. හැබැයි මේක මේ බාහිරට ගෙවපු එකක් නෙවෙයි. අතහරින ලද අවස්ථාව. පැහැදිලිද? right. හරිද? ආවස්තික මනිනුයේ මූල්‍යමය ඒකකවලින් නොව ද්‍රව්‍යමය ඒකකවලින් මුදල් පිරිවැයෙන් වෙනස් වූ මූර්ත ආවස්තික පිරිවැයකි. හරිද? right. ඊළඟ ආවස්තික පිරිවැය අදාළ කටයුත්ත කරන පාර්ශ්වයෙන් බාහිර සමාජයටම දැරීමට සිදුවිය හැකියි. අපි කියවනේ කරන එකාට වගේම පැත්තක ඉන්න එකකට දරන්න වෙනවා. සිගරට් එක බොන එකාට විතරක් නෙවෙයි අර පැත්තක ඉන්න අහිංසක මිනිස්සයාත් කැපකිරීමක් කළා නිරෝගී සෞඛ්‍ය. ඊට පස්සේ ආනෝ සාමාන්‍යයෙන් ආවස්තික පිරිවැය ධනාගයක් ගනි. කිසියම් භාණ්ඩයක් වැඩියෙන් නිපදවන සඳහා අඩු කළ යුතුයි. ඒත් ආවස්තික පිරිවැය ශූන්‍ය වන අවස්ථාද පවතී. හයිලයිට් කරන්න. ආවස්තික පිරිවැය ශූන්‍ය වන අවස්ථාද පවතී. ආවස්තික පිරිවැය ශූන්‍ය වන අවස්ථා 3ක් තියෙනවා. මොකක්ද මේ ආවස්තික පිරිවැය ශූන්‍ය වන අවස්ථා 3? කියමු අංක 1. 1. ලියන්න. ආර්ථික නොවන භාණ්ඩ ඇලයිරක් සම්පත් භාවිතයේදී right. ආර්ථික නොවන භාණ්ඩ ඇලයිරක් සම්පත් භාවිතයේදී ආර්ථික නොවන භාණ්ඩ ඇලයිරක් සම්පත් භාවිතයේදී දෙවෙනි එක සම්පත්වලට විකල්ප ප්‍රයෝජන නොපවතින විටදී සම්පත්වලට විකල්ප ප්‍රයෝජන නොපවතින විටදී සම්පත්වලට විකල්ප ප්‍රයෝජන නොපවතින විටදී ඊළඟ සේවා වියුක්ත සම්පත් නිෂ්පාදනයට යොදා ගැනීමේදී සේවා වියුක්ත සම්පත් නිෂ්පාදනයට යොදා ගැනීමේදී සේවා වියුක්ත සම්පත් නිෂ්පාදනයට යොදා ගැනීමේදී හරිද? right. හොඳයි ඔය දුස්පග්ගම් සේවා වියුක්ත සම්පත් නිෂ්පාදනයට යොදා ගැනීමේදී ආයෙ අහනවා අර මූර්ත සංකල්පකේ දෙවෙනි ප්‍රශ්නේ කියවන්න. ආවස්තික පිරිවැය යන්න මූර්තමය වශයෙන් මැන දැක්වීමේ වැදගත්කම පැහැදිලි කරන්න. අපි ගොක්තේ මෙන්න මෙහෙම. ආවස්තික පිරිවැය කියන්නේ බාහිරට කරන ගෙවීමක් නෙවෙයි.
මුදලින් කරන ගෙවීමක් නෙවෙයි. මේ කැප කරන ලද ඊළඟ අවස්ථාවක වටිනාකම. අවස්ථාව. ඒ නිසා මේක මූල්‍යමය වශයෙන් නෙවෙයි පුතේ, ද්‍රව්‍යමය වශයෙන් කියන්නේ. ඒතර අපි පිරිවැය සංකල්ප කියන්නේ මුදලින්, රුපියල් වලින්. හැබැයි ආවස්තික පිරිවැය කියන්නේ එහෙම මුදලින් කියන්න පුළුවන් දරපු වියදමක් නෙවෙයි. ආවස්තික පිරිවැය කියන්නේ කැප කරන ලද අවස්ථාවක වටිනාකම. පැහැදිලිද? right. ලියන්න. ආවස්තික පිරිවැය. ආවස්තික පිරිවැය මුදලින් දරන ලද වියදමක් නොවේ. ආවස්තික පිරිවැය මුදලින් දරන ලද වියදමක් නොවේ. මුදලින් දරන ලද වියදමක් නොවේ. මුදලින් දරන ලද වියදමක් නොවේ. එමගින් පෙන්වන්නේ ආවස්තික පිරිවැය මුදලින් දරන ලද වියදමක් නොවේ. එමගින් පෙන්වන්නේ කැප කරන ලද අවස්ථාවක වටිනාකමයි. එමගින් පෙන්වන්නේ කැප කරන ලද අවස්ථාවක වටිනාකමයි. කැප කරන ලද අවස්ථාවක වටිනාකමයි. එමගින් පෙන්වන්නේ කැප කරන ලද අවස්ථාවක වටිනාකම. එමගින් පෙන්වන්නේ කැප කරන ලද අවස්ථාවක වටිනාකමයි. හරිද? එනිසා ආවස්තික පිරිවැය ද්‍රව්‍යාත්මකව मूर्तमय वशයෙන් प्रकाश කළ යුතුයි. එනිසා ආවස්තික පිරිවැය ද්‍රව්‍යාත්මකව मूर्तमय වශයෙන් ප්‍රකාශ කළ යුතුයි. එනිසා ආවස්තික පිරිවැය ද්‍රව්‍යාත්මකව मूर्तमय වශයෙන් ප්‍රකාශ කළ යුතුයි. හරිද? යා විස්තරය කියව ගන්න පුතේ. ඊළඟ ප්‍රශ්න බලන්න. පහත සඳහන් අවස්ථාවන්හි ආවස්තික පිරිවැය ඔබ හඳුනාගන්නේ කෙසේද? පහත සඳහන් අවස්ථාවන්හි ආවස්තික පිරිවැය ඔබ හඳුනාගන්නේ
කෙසේද? පාසදාන අවස්ථාවන්හි ආවස්තික පිරිවැය ඔබ හඳුනාගන්නේ කෙසේද? මොකද අහන්නේ? පළවෙනි එක. පෞද්ගලික විශ්වවිද්‍යාලයකට සිව් අවුරුදු පාඨමාලාවක් හදාරන ශිෂ්‍යයෙකුගේ ආවස්තික පිරිවැය. පෞද්ගලික විශ්වවිද්‍යාලයක සිව් අවුරුදු පාඨමාලාවක් හදාරන ශිෂ්‍යයෙකුගේ ආවස්තික පිරිවැය. මේ බලන්න. පෞද්ගලික විශ්වවිද්‍යාලයක සිව් අවුරුදු පාඨමාලාවක් හදාරන ශිෂ්‍යයෙකුගේ ආවස්තික පිරිවැය. පෞද්ගලික විශ්වවිද්‍යාලයක සිව් අවුරුදු පාඨමාලාවක් හදාරන ශිෂ්‍යයෙකුගේ ආවස්තික පිරිවැය. හොඳයි. හරි සිද්ධියක් දෙන්න. ඔන්න ශිෂ්‍යයෙක් ඉන්නවලු. දැන් අවුරුදු 19ක් 20ක් ගන්න. උසස් පෙළ ප්‍රතිඵල ඇවිල්ලා ඔය ටික වෙනකොට අවුරුදු 20යි. සුහුඹුල් තරුණයෙක්. පැහැදිලිද? සුහුඹුල් තරුණියක්. දැන් මොකෝ වෙන්නේ? මෙයා තෝරගෙන තියෙනවා මොකද්ද පුතේ? පෞද්ගලික විශ්වවිද්‍යාලයක උපාධියක් හදාරන්න තෝරගෙන. පෞද්ගලික විශ්වවිද්‍යාලයකට යාම මෙයා පුතේ තෝරාගෙන. පෞද්ගලික විශ්වවිද්‍යාලයකට යාමට තෝරාගෙන. පෞද්ගලික විශ්වවිද්‍යාලයකට යන්න යා තෝරගෙන. හරිද? පෞද්ගලික විශ්වවිද්‍යාලයකට යන්න තෝරගෙන. හරි? අපෙන් අහන මේකේ ආවස්තික පිරිවැය මොකක්ද? පුතේ ආවස්තික පිරිවැය සරලව අපි කිව්වා. ටෙක් කළොත් ආවස්තික පිරිවැය කොමත්, සිගරට් එක බිව්වොත් ආවස්තික පිරිවැය බීම බෝතලය. නේද? තේ වගා කළොත් ආවස්තික පිරිවැය කුරුඳු. එහෙම කියන්න පුළුවන්. මෙන්න මෙහෙම සංකීර්ණව ඉදිරිපත් කරන්න පුළුවන්. දැන් මට කියන්න පුතේ මේ ශිෂ්‍යයා විශ්වවිද්‍යාලයට යන්න තෝරා ගැනීම නිසා එයාට කැප කරන්න වෙච්ච දේවල් මොනවද? විශ්වවිද්‍යාලයට යන්න තෝරාගත්ත නිසා එයාට අතහරින්න වෙන දේවල් මොනවද? මෙන්න මේවා. එයාට අතාරින්න වෙන පළවෙනි දේ තමයි පුතේ මොකක්ද? රැකියාවක් කොට ආදායම් ඉපීමට රැකියාවක් කොට ඉපයන්න තිබිච්ච ආදායම. රැකියාවකින් උපයාගත හැකි ආදායම. රස්සාවක් කරලා සල්ලි හම්බ කරන්න තිබිච්ච අවස්ථාව නැති වුණා. දෙවෙනි උපාධි පාඨමාලාවට යන්න වියදම. උපාධි පාඨමාලාවට යන වියදම. උපාධි පාඨමාලාවට යන වියදම. තව මොනවද ඇතුලේ? පොත්පත් වලට යන වියදම. පොත්පත් වලට යන වියදම. ඊළඟ
ගමන් ගාස්තු ඊළඟ ගමන් ගාස්තු ඊළඟ නවාතැන් වියදම් නවාතැන් වියදම් නේද නවාතැන් වියදම් නවාතැන් වියදම් ඊට පස්සේ කාලය සිව් අවුරුදු කාලය ඔය ඔක්කොම අතෑරිය පුතේ මෙයාගේ මොකක් නිසාද තෝරා ගැනීම නිසා මේ සියල්ලේම එකතුව තමයි මේකේ මොකක් වෙන්නේ පුතේ ආවස්තික පිරිවැය ආවස්තික පිරිවැය ආවස්තික පිරිවැය හරිද රයිට් ඔන්න ඔක දාගන්න පුතේ ඔක තමයි උත්තරේ वाक्य लिखा पौद्गलिक विश्वविद्यालय अध्यापनය ලැබීමට පෞද්ගලික විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලැබීමට තෝරා ගැනීම නිසා අත්හැරීමට සිදුවන සියලුම දෑහි එකතුව ආවස්තික පිරිවැයට එකතු වේ. සියලුම දෑහි එකතුව ආවස්තික පිරිවැයට එකතු වේ. ලස්සනයි. මොනවද රැකියාවෙන් උපයාගත හැකි ආදායම උපාධි පාඨමාලාවට යන වියදම
පොත්පත් වලට යන වියදම, ඇඳුම් ගමන් ගාස්තු වලට යන වියදම, නවාතැන් වියදම, සිව් අවුරුදු කාලය නේද? ළමයි කාරණා එතකොට කැම්පස් යන එක අපරාධද? නෑ නිකන් මේ ආවස්තික පිරිවෙයක් අපි ගණනය කරන්නේ. හරිද? රයිට්. ඊළඟ බලන්න. පුතාගේ සමහරවිට ටියුට් එකේ පිටුව පොඩ්ඩක් මාරු වෙලා තියෙනවා සමහරද බලන්න හොඳට. 21 පිටුව ඊළඟ තියෙන්නේ. 20 පිටුව ඉවරයි. 21 පිටුව තියෙන්නේ. ආයන්න 21 පිටුවට යන්න ආයන්න. තමාගේ ඉඩමක් පවුලේ ශ්‍රමය යොදා වගා කරන ගොවියෙකුගේ ආවස්තික පිරිවෙන්. තමාගේ ඉඩමක් පවුලේ ශ්‍රමය යොදා වගා කරන ගොවියෙකුගේ ආවස්තික පිරිවෙන්. තමන්ගේ ඉඩමක් පවුලේ ශ්‍රමය යොදා වගා කරන ගොවියෙකුගේ ආවස්තික පිරිවෙන්. නේද? තමන්ගේ ඉඩම පවුලේ ශ්‍රමය. මේ බලන්න. ඉඩම තමන්ගේ පවුලේ අයගේ ශ්‍රමය යොදා වගා කරන ගොවියෙකුගේ ආවස්තික පිරිවෙන් මොකක්ද කියලා. මෙන්න මේක යොදාගෙන පුතේ මෙන්න අපි තුමෙන් මේ ගොවි මහත්තයා එළවලු වගා කරනවා. අපි තුමු කැරට් වගා කරනවා. තමන්ගේ ශ්‍රමය යොදා ගනිමින් කැරට් වගා කරනවා. මොකක්ද ගන්නවා ආවස්තික පිරිවෙන්? මොනවද අතාරින්න? පළවෙනි එක තමයි පුතේ මෙන්න මේක මොකක්ද? වෙනත් වගාවක් වෙනත් ගන්න. මේ ඉඩම බලන්න. තමන් යොදාගත්තේ නැත්නම් මොකද කරන්නේ? වෙනත් නිෂ්පාදකයෙකුට දීලා බදු කුලියක් ගන්න තිබුණා. ඒක නැති. නේ? අන්න ඉඩම බදු දී ලබා ගැනීමට තිබූ බදු කුලිය. බලන්න මේ ඉඩම තමන් වගා කරේ නැත්නම් තාමනුස්සයෙකුට බද්දට දීලා බදු කුලියක් ගන්න තිබුණා. ඒක නැති. ඊළඟ නේ ගොවියාට තමන්ට වෙන රැකියාවක් කරලා උපය ගන්න තිබිච්ච ආදායය. ගොවියාට වෙනත් රැකියාවක් කොට ඉපීමට තිබූ ආදායම. ගොවියාට වෙනත් රැකියාවක් කොට ඉපීමට තිබූ ආදායම. ගොවියාට වෙනත් රැකියාවක් කොට ඉපීමට තිබූ ආදායම. ඊළඟ පවුලේ අයට වෙනත් රැකියාවක් කොට ඉපීමට තිබූ ආදායම. පවුලේ අයට වෙනත් රැකියාවක් කොට ඉපීමට තිබූ ආදායම. මේ බලන්න. ගොවි මහත්තේ පවුලේ ශ්‍රමය යොදාගෙන ඉඩමක් වගා කරනවා. මේක නිසා එයාට අහිමි වෙච්ච දේවල් අහන්න. පළවෙනි දේ තමයි පුතේ තමන්ගේ ඉඩම වගා කළේ නැත්තම් මේ ඉඩම මෙයාට බද්දට දෙන්න දුන්න කාට හරි. බද්දට දුන්නම හම්බ වෙනව මොකක්ද? බදු කුලි. අන්න පළවෙනි එක.
ඉඩම බදු දී ලබා ගැනීමට තිබූ බදු කුලිය අහිමි. දෙවැනි එක ගොවි මහත්තයාට වෙනත් රැකියාවක් කොට ඉපයීමට තිබූ ආදායම නැති වුණා. ගොවි මහත්තයාට වෙන රස්සාවක් කරලා සල්ලි හම්බ කරන්න තිබිච්ච අවස්ථාව නැති වුණා. ඊළඟ පවුලේ වෙනත් අයට දැන් දුව පුතා බිරිඳ සපෝට් එක දෙනවනේ. ඒ පවුලේ අයට වෙනත් රැකියාවක් කොට ඉපයීමට තිබූ අවස්ථාව නැති වුණා. හරිද? right. ඊළඟට අපි එක වාක්‍යයෙන් ලියමු රූපෝත්නය. ගොවියාට තම ඉඩමේ පවුලේ ශ්‍රමය යොදා ගනිමින් ගොවියාට තම ඉඩමේ පවුලේ ශ්‍රමය යොදාගෙන ගොවියාට තම ඉඩමේ පවුලේ ශ්‍රමය යොදාගෙන වගා කිරීම නිසා පහත දෑ කැප කිරීමට සිදුවේ. ආයෙ කියන්නම්. ගොවියාට තම පවුලේ ශ්‍රමය යොදාගෙන වගා කිරීම නිසා ගොවියාට තම ඉඩමේ පවුලේ ශ්‍රමය යොදාගෙන වගා කිරීම නිසා පහත දෑ කැප කිරීමට සිදුවේ. ගොවියාට තම ඉඩමේ පවුලේ ශ්‍රමය යොදා ගනිමින් වගා කිරීමට සිදුවීම නිසා පහත දෑ කැප කිරීමට සිදුවේ. right. අංක 1 ඉඩම වෙනත් නිෂ්පාදකයෙකුට බද්දටදී ලබා ගැනීමට තිබූ බදු කුලිය. ඉඩම වෙනත් නිෂ්පාදකයෙකුට බද්දටදී ලබා ගැනීමට තිබූ බදු කුලිය. ඉඩම වෙනත් නිෂ්පාදකයෙකුට බද්දටදී ලබා ගැනීමට තිබූ බදු කුලිය. ඉඩම වෙනත් නිෂ්පාදකයෙකුට බද්දටදී ලබා ගැනීමට තිබූ බදු කුලිය. ඉඩම වෙනත් නිෂ්පාදකයෙකුට බද්දටදී ලබා ගැනීමට තිබූ බදු කුලිය. 2. ගොවියාට වෙනත් රැකියාවක් කොට
උපයා ගැනීමට තිබූ ආදායම. ගොවියාට වෙනත් රැකියාවක් කොට උපයා ගැනීමට තිබූ ආදායම. ගොවියාට වෙනත් රැකියාවක් කොට උපයා ගැනීමට තිබූ ආදායම. ඊළඟ පවුලේ අයට පවුලේ අයට වෙනත් රැකියාවක් කොට උපයා ගැනීමට තිබූ ආදායම. පවුලේ අයට වෙනත් රැකියාවක් කොට උපයා ගැනීමට තිබූ ආදායම. පවුලේ අයට වෙනත් රැකියාවක් කොට උපයා ගැනීමට තිබූ ආදායම. හොඳයි. right ඔන්න කළා. පොඩි ප්‍රශ්නයක් තියෙනවා පුතේ 7 එක කරන්න. දරුවෙක් පළවෙනි පොඩ්ඩක් කියලා දෙන්න කියලා. මේ බලන්න. මේ ඉඩම තමන්ගේ ඉඩමනේ. මේ ඉඩම තමන්ගේ ඉඩම. දැන් වගා කරන්නේ තමන්මනේ. දැන් තමන්ම තමයි වගා කරන්නේ. හැබැයි මෙයාට පුතේ මේ ඉඩම තමන්ට වගා කරන්නේ නැතුව වෙන කෙනෙකුට දෙන්න පුළුවන් බද්දට. දැන් පුතාලා ඉඩම පුතාට ඕනනම් වගා කරන්න පුළුවන්. නැත්තම් වෙන කෙනෙකුට බද්දට දෙන්න පුළුවන්. ඒ වෙන කෙනෙකුට බද්දට දුන්නම එයාගෙන් ගන්න පුළුවන් මොකද්ද? බදු කුලිය ආදායම. නේ? ඉඩම් බදු දෙනවනේ හල් දෙනවනේ. තමන්ට වගා කරන්න බැරි නම් වෙන කෙනෙකුට බද්දට දෙන්න පුළුවන්. ඒතර මේ ඉඩම පුතේ වෙනත් කෙනෙකුට බද්දට දුන්නා නම් බදු කුලිය ආදායමක් ගන්න තිබුණා. ඒ බදු කුලිය ආදායම දැන් නැති. විකල්ප දෙකයි. මට ඉඩමක් තියෙනවා කියලා හිතන්න. ඕනනම් මට වගා කරන්න පුළුවන්. නැත්තම් වෙන කෙනෙකුට වගාවට බද්දට දෙන්න පුළුවන්. ඒ බද්දට දුන්නා මට හම් වෙන බදු කුලිය. right? 7 එක කරන්න. 7 එක කරන්න. 7 එක ආවස්තික පිරිවැයක් තියෙනවද නැද්ද? ඉක්ම කරමු. right. පාසදාන අවස්ථාවල ආවස්තික පිරිවැය පවතීද නැද්ද? හරි මේ අහන්න.